සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, දානයත්, සීලයත් ලොව ඇති ශ්‍රේෂ්ඨතම ආරක්ෂාවක් බවත්. එය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විපාක පිණිස පවතින බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් දහමට ලැබී උත්තුංග දිවි පෙවෙතක් උදෙසා ඔබට කුසලානිසංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ ගාල්ල හිනිදුම ශ්‍රී ශාසනෝදයාරාම මහා විහාරාධිකාරී තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු උපදේශක ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කඩිහිංගල විනීත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා ගල්කිස්ස පින්තාලිය පාර පදිංචි උදයකාන්ති අබේසේකර මහත්මිය, පුත්පලා අබේසේකර දියණිය සහ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ ඥාතිහිත මිතුරන්. සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං තේති. බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ලංකාවාසී ලෝකවාසී බෞද්ධ රූපවාහිනී නාලිකාව නරඹන වාසනාවන්ත කාරුණික පින්වතුන් වගේම අද දවසේ මේ පැයට නියමිත දායකත්ව ධර්මානුශාසනාවේ දායකත්වයේ ගැන කටයුතු කරන මේ මැදිරි පරිසරයට පැමිණිල ධර්මයේ ශ්‍රවණය කරන කාරුණික වාසනාවන්ත පින්වත්නි. ඊ타මත්ම වටිනා කෙන පින්කමක් මේ වෙලාවේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ දුර්ලභ කාරණාවක්. දුර්ලභං සද්ධම්මෝ ශ්‍රවණං. සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන එක දුර්ලභ කාරණාවක්. ඒ දුර්ලභ වෙච්ච කාරණාව අද දවසේදී ඔබ ළඟා කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශිත බුද්ධ දේශනාවන් වලින් අපේ ජීවිතේ හදාගන්නට උන්වහන්සේ දේශනා කරපු දේවල් මෙලව ජය ගන්නත් පරලොව ජය ගන්නත් ජීවිතේ හදාගන්නත් අපිට තියෙන බුදුබණ. බණනම් නිබරුය මුනිවර ඉන්නේ කියලා කියන්නේ. මේ ලෝකේ යම්කිසි සත්‍යයක් තියෙනවා නම් පින්වත්නි, ඒ තමයි මුනිවරු විසින් දේශනා කරන ලද ධර්මය. බණනම් නිබරුය මුනිවරුන්නේ. බොරු නැති දෙයක්, සත්‍ය දෙයක් තියෙනවා නම් ඒ තමයි මුනිවරු දේශනා කරපු ධර්මය. හැම කාලයකටම ඒ ධර්මයේ ගැලපෙනවා. ඒ නිසා ලෝකේ ඇති නැති වෙන ආකාරය පිළිබඳව, අනිත්‍යතාවයන් පිළිබඳව අපි කරුණ අවබෝධ කරගෙන ජීවිතේ ධර්මානුකූලව ගත කරන්නට මේ දහම් පද හැම එකක්ම හරි වටිනවා. නිසා සාමාන්‍ය අය නෙවෙයි මේ දේශනා කරන්නේ, ලෝකෙම දිනපු, තුන් ලෝකෙම දිනපු ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ. ඒ නිසා පින්වතුනි, උන්වහන්සේ ජීවමානව වැඩ නොසිටියත් අපට උන්වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අපි පුණ්‍යවන්ත වුණා කියලා අපි සාදු කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු. අද දවසේ දායකත්වයේ ගැන කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳව සිහිපත් කරලා, ඔවුන්ගේ අරමුණු පිළිබඳව සිහිපත් කරලා සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ගල්කිස්ස පින්තාලිය පාරේ පදිංචි උදයකාන්ති අබේසේකර මහත්මියත්, උත්පල අබේසේකර දියණිය සහ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් තමයි අද මේ
ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ. පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා ජූලි මාස 28 වෙනිදාට වර්ෂයක් ගත වෙන මිය පරලොව ගිහිල්ලා සාමවිනිසුරු සරත් වේලාරත්න මහත්මයාට පුන් අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. සරත් වේලාරත්න මහත්මයා මිය පරලොව ගිහිල්ලා වර්ෂයක් ගත වීම නිමිති කරගෙන එතුමාට පින් අනුමෝදන් කරන්නට මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙපාර්ශ්වයේම මිය ගිය දෙමව්පියන්ටද සහ සහෝදරයන් දෙදෙනාද ඇතුළු පරලොව සැපත් පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නටත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා. වගේම දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මිය පරලොව ගිහිල්ලා වර්ෂයක් ගත වීම නිමිති කරගෙන සාමවිනිසුරු සරත් වේලාරත්න මහත්මයාට මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ඒ වගේම සහෝදරයන් දෙදෙනා ඇතුළු කොටගෙන දෙපාර්ශ්වයේ මිය ගිය දෙමව්පියන්ට සහ අනිකුත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ආයිති භවයන් සෝපත් වේවා උතුම් නිවනින් සැනසීම ලංකා කර ගැනීමට මේ සියලු කුසලානිසංසයන් මේගේ ඥාතීන්ට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. කල්කෙස පින්තාලිය පාර පදිංචි උදය කාන්ති අබේසේකර මහත්මිය උත්පලා අබේසේකර දිනිය ඇතුළු කොටගෙන මේ පින්කම සිද්ධ කරන මේ පින්වත් සෑම ශ්‍රොල දිනාටම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ වාසනාව උදා කර ගැනීමට මේ සියලු කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා මේ වෙලාවේදී අපි පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරමු ආශිර්වාද සිද්ධ කරමු. පින්වතුනි සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට අපි සිත කය වචනය කියන තුන්දර සංවර කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන්කම තියෙනවා නම් ඒක ගොඩාක් වටිනවා. අපි සිතින් සිදුවෙන වැරදි, කයින් සිදුවෙන වැරදි, වචනයෙන් සිදුවෙන වැරදි කියලා කොටසක් තියෙනවා. ඉතින් අපිට කයින් සිදුවෙන යම්කිසි වැරද්දක් තිබුණොත් මටත් පේනවා, ඇත්තන්ටත් දැන් ඒක පේනවා. වචනයෙන් සිදුවෙන වැරද්දක් තිබුණොත් මටත් ඇහෙනවා, ඇත්තන්ටත් ඇහෙනවා. හැබැයි හිතෙන් සිදුවෙන වැරදි මට පේන්නෙත් නැහැ. මගේ වැරද්ද මට පේන්නේ. ඔයත් ඇඟ වැරද්ද මට පේන්නෙත් නැහැ. සමහර ලාවට අනිත් අයට පේන්නෙත් නැහැ. ඒක නිසා අපි මේ සමහර වෙලාවට දමනය කරගත යුතු දේවල්, සංවර කරගත යුතු දේවල් සංවර කරගත්තට පස්සේදී හරිම සහනයක් සැනසෙල්ලක් හිතට තියෙනවා. සංවර කරගත යුතු තැන් අසංවර කරගත්තොත් ඒ තුළ තියෙන පීඩාකාරී ස්වභාවයක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් දායක කාරකාදීන් සදහැවතුන් තමන්ගේ හිත සංවර කරගන්න එක කොච්චර වටින කාරණාවක්ද. දැන් මේ වෙලාවේ බණ ඇහුවේ නැත්තම් මෙහෙම ඉන්නේ නැහනේ. සිතත් සංවර නැහැ, කයත් සංවර නැහැ, වචනයත් සංවර නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන අදහස හිතට එනකොටම අපි කොච්චර සංවර වෙනවද බලන්න. සිත, කය, වචනේ තුන්දරම සංවර වෙනවා. ඒ තමයි ඊටාම සද්ධාවෙන් බුද්ධ ගෞරවය ඇති කරගෙන අපි ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට තියෙන කැමැත්ත ලැබියාව තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. පින්වත්නි මේ කැමැත්ත නැති කරන් අපේ සද්ධාව නැති කරන් මායя හුඟක් උත්සාහ කරලා තියෙනවා. සූරම්බට්ට කියලා හිටියා එක උපාසක මහත්තයෙක්. මෙයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බණ අහනවා. එදාමයි මුණ ගැහුවේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සූරම්බට්ට පැහැදුනා. පැහැදිලා නැවත යන අතරමැදි මේක දැක්ක මාරයා. මාරයා දැකලා කල්පනා කළා මේ මිනිස්සයා මේ විදිහට පැහැදෙන්න පටන් ගත්තොත් එහෙම මේ මාරයාගේ දේවල් කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපැහැදීමක් ඇති කරන්න ඕන බුදුරජාණන් වහන්සේ කෙරෙහි කියලා මාරයා සූරම්බට්ට ඉස්සරහට බුදුහාමුදුරන්ගේ වෙස්යම වගෙන ආවා. දැන් වෙන එකක් නෙමෙයි මවන් ආවේ. බුදුරජාණන් වහන්සේගේම රූපයම වගත්ත මාරයා. ඊට පස්සේ එහෙලගෙන සූරම්බට්ට මං ඔයාට බණ කිව්වනේ. මට පොඩි වැරදීමක් වුණා. අර අනිත්‍යයි කියලා මං දෙයක් කිව්ව නේද? නෑ සූරම්බට්ට කලබලයට මට ඒක කියුනේ. ඒ මෙහිම දේවල් ලෝකේ අනිත්‍ය නෑ කියලා කිව්වා. ඊළඟට දුකයි කියලා මං ඔයාට සූරම්බට්ට කිව්ව නේද? මට කලබලයට පැටලැවිලා කියුනේ. ඒක දුකයි කියලා දේවල් මේ ලෝකේ නෑ කිව්වා. අනාත්මයි කියලාත් මං කිව්ව නේද? ඒත් මට වැරදීමකින් කියුනේ ආත්මයි කිව්වා. අනාත්ම කියලා දේවල් මේ ලෝකේ ඇත්තේ නැහැ කිව්වා. සෝරම්බට්ට බුදුහාමුදුරු කෙරේ මොනතරම් සදහසිතින් ධර්මය අහලා පැහැදුනාද කිව්වතින් ඇඟිල්ල දික් කළම කිව්වා ඔබ මාරයා නේද කියලා.
ඒ තමයි බුදුහාමුදුරන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරන අය එහෙම ලේසියෙන් පහසුවෙන් එතනින් කැඩිලා බිඳලා විනාශ වෙලා යන්නේ නැහැ. සද්ධාව පෙරදරි කරගෙන බුදු රජාණන් වහන්සේ සරණ ගියාලා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන ඒ සරණ ගියා නම් නැවත ආපසු හැරෙන්නේ නැහැ. අපි වගේ අය නෙමෙයි බණ ඇහුවේ. දරුණු මිනිමරුවෝ. මහා ප්‍රශ්න තිබිච්ච මිනිස්සු. මෙතනට දැන් අපිට આવත් පොඩි ප්‍රශ්න ටිකක් නේ අපේ රටේ දැන්ට තියෙන්නේ. ඒ ප්‍රශ්න ටිකනේ පොදුවේදී. නමුත් අඟුලිමාලට තිබිච්ච ප්‍රශ්නේ අපිට තිබුණ නැති නිසා ඒ වගේ මිනිස්සු තමයි බණ ඇහුවේ. ඒ නිසා ඒ ධර්මයේ කෙනකේ තරම් බුදුරජාන් වහන්සේට පැහැදුනාට පස්සේදී එකෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. පින්වත්නි, අද මම ඔබට මාතෘකාව කරගත්තේ තණ්හක්කෝ නිරෝධෝ නිබ්බාන. දැන් අපිට තණ්හාව නැති කරාට පස්සේ නිරෝධය ළඟා කරගන්නට පුළුවන්. නිර්වාණය ළඟා කරගන්නට පුළුවන්කම තියෙනවා. නතර කරන්න ඕන තණ්හාව. අපි කියන තණ්හාය ජායති සෝකෝ. මම මේ මාතෘකාව වෙන පැත්තකට යොමු කරනවා. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔයත් අංගේ. දැන් මෙතන බණහන අයගෙන් ගොඩාක් අය ඉන්නේ පිරිමි අයද කාන්තාවද? කාන්තාව ගොඩාක් ඉන්නෝනේ. එතකොට වැඩිපුරම പ്രേත ලෝකවල උපදින්නේ පිරිමි අයද කාන්තාවද? වැඩිපුරම പ്രേත ලෝකවල උපදින්නේ කවුද? පිරිමි අයද කාන්තාවද? මොකද කියන්නේ? කවුද? මම දන්නේ මේගොල්ලෝම කියනවා ඉතින් කාන්තාව කියලා. මට කරන්න දෙන්නේ නැහැ. ඒකට මං කියප එකක් නෙවෙයි. දැන් මටත් එහෙම හිතෙනවානේ. යම් දේවල් වලට වැඩිපුර ආසාවන් ඇති කරගන්නේ නේද? කැමතිනේ. අඳින්න පළඳින්න ලස්සන දේවල් වලට. ඉතින් ඒගොල්ලෝ ඒක ඇල්මක් ඇති කරගෙන ආසාවක් ඇති කරගෙන වැඩ කටයුතු කරනවා නේද? සමහරලාට දන් දෙන්න හරි කැමතියි නේද? අපිට දාන දෙන්නෙත් උපාසකම්මලානේ. කොච්චර දන් දෙන්න කැමති වුණත් අපි හිතමු peer ගෙඩි දෙකක් අතට දීලා ඔයාට දෙකක් තියෙනවනේ එකක් දෙන්න කිව්වොත් දෙන්න හිතෙන්නේ මොකද්ද? පොඩි එකද ලොකු එකද? ලොකු එක තියාගෙන පොඩි එක දෙන්න හිතෙනවනේ. ඉතින් ඒක නිසා හැබැයි ගොඩක් වෙලාවට කියනවා ඉතින් ඔය പ്രേත ලෝකවල ගොඩක් වෙලාවට කාන්තාව උපදිනවා කියලා එහෙම විශ්වාසයක් හිතෙනවා සමහර වෙලාවට එහෙම ඇති කියලා හිතමුකෝ. නමුත් ඉතින් ඊට එහා යන්නත් කාන්තාවන්ට පුළුවන්කම තියෙනවානේ. එමෙයාගේ අයත් ඉන්නවා. හැබැයි ඒකට අර තෘෂ්ණාව කියන දේ නැති කරගෙන නැත්නම් අර දැඩි ඇලීම කියන එක ආසාව කියන එක අඩු කරගෙන වැඩ කටයුතු කරොත් පිරිමිද කාන්තාවද කියලා වෙනසක් නැහැනේ. යන්න පුළුවන් උපරිම තලවලට යන්න පුළුවන්. පින්වත්නි, චාතුරු මහරජකය කියලා දිව්‍ය ලෝකයක් තියෙනවානේ. ඔය චාතුරු මහරජකය තුල ජීවත් වෙන්නේ සතරවරන් දෙවි දේවතාවුන් වහන්සේලා. විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතුරාෂ්ට. මේ කියන්නේ සතර වරම් දෙවිවරු. සතරවරම් දෙවිවරු මහා සැප සම්පත් විඳින අය. ඉතින් චාතුරු මහරජකය කියන දිව්‍ය ලෝකේ තමයි ඒගොල්ලෝ ඉපදලා ඉන්නේ. දැන් අපි ගත්තොත් එහෙම සමහර ලාවට කුවේරයා ගත්තොත් වෙසමුණු රජතුමා ඇතුළු මේ ලෝකේ පාලනය කරන යක්ෂ කුම්භාණ්ඩ මේ වගේ අයගේ ප්‍රධානියා ඔය දිව්‍ය ලෝකෙ තුල තමයි ඉපදලා කටයුතු කරන්නේ. ඉතින් මහා විශාල බලයක් එක්ක ඒගොල්ලන්ට වැඩ කටයුතු කරන්න පුළුවන්. එතකොට പ്രേත ලෝකෙක උපදින්න නැතුව අපිට දිව්‍ය ලෝකෙ උපදින්නට පුළුවන්කම තියෙනවා නේද? යකෙක් වුණා හොඳ යකෙක් වෙලා ඉපදුනාට පස්සේ නේද? කුවේරයාගෙන් ගෙනෝනේ වෙසමුණි රජතුමාට අවුරුදු 7ක් වතුර ඇදලා මෙහෙම කියලා තියෙනෝනේ පරණ සාහිත්‍ය තුල තියෙනෝනේ. ඒ නිසා හොඳ දේවල් කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම තාවතින්සය ගත්තොත් එහෙම තාවතින්සය චාතුරු මහරජකය තාවතින්සය වගේ ගත්තොත් එහෙම තාවතින්සය අපේ සක්දේව රජතුමා යම රජතුමා සක්දේව රජතුමා මේ වගේ අය ජීවත් වෙන ප්‍රදේශය. ඊළඟට මේ දිව්‍ය ලෝක. ඊළඟට තුසිත දිව්‍ය ලෝකේ ගත්තොත් තුසිත දිව්‍ය ලෝකේ තමයි අනේ පිණිසිටුතුමා ඉපදිලා ඉන්නේ. ඊළඟට දුටුගැමුණු මහරජතුමා ඉපදිලා ඉන්නේ. ඒ වගේම සද්ධාතිස්ස කුමාරයා ඉපදිලා ඉන්නේ. තුසිත දිව්‍ය ලෝකෙනේ හිටියේ බුදුරජාණන් වහන්සේගේ මෑණිය මහමායා මෞතුමි හිටියේ කොයිද? තුසිත දිව්‍ය ලෝකෙනේ. බලන්න එතකොට ඒ පිරිමි අය වගේම දැන් අනේපිට සිටුතුමා වගේම
ඒ දිව්‍ය ලෝකවල උපදලා තියෙනවා. මහා මායා මෞතුමිය. ඒ වගේ අයත් ඉපදලා තියෙනවා. ඊළඟට නිම්මාන රති කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම චාතුර් මහරජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතිය. ඊට පස්වෙනි දිව්‍ය ලෝකය. ඕකේ ඉන්නවා නිම්මාන රති දිව්‍ය ලෝකය කියන්නේ මනාපකායි දිව්‍ය ලෝකය. මනාපකායි දිව්‍ය ලෝකය කියලා කියන්නේ මේ ඒකේ තියෙන විශේෂත්වයන් කීපයක්. විශේෂත්වයන් 3ක් විතර තියෙනවා. එක තමයි පළවෙනි එක මනාපකායි. තමන් කැමති රූපයක් මවා ගන්න පුළුවන්. අපිට බෑනේ. අපිට මේ ලැබිච්ච එකනේ ඔක පාට කරලා එක්ක සුදු කරනවා නම් සුදු කරලා, කළු කරනවා නම් කළු කරලා, මොනවා හරි කරනවා නම් මොනවා හරි කරලා මේ ලැබිච්ච එක ඕනකට වඩා වෙනසක් කරගන්න බෑනේ නේ. හැබැයි මනාපකාය නැත්තම් නිම්මාන රති දිව්‍ය ලෝකේ තමන්ට කැමති රූපයක් මවා ගන්න පුළුවන්. ඒක ගන්න පුළුවන්. ඊළඟට තමන්ට කැමති කටහඬක් ගන්න පුළුවන්. තමන්ට කැමති කටහඬක් ගන්න පුළුවන්. දැන් කටහඬ ගත්තට පස්සේ නේද ලංකාවේ දැන් තියෙන ඒ සින්දු කියන නටන ඔය ගත්තම ඒක කටහඬනේ බලන්නේ. ඕනම කටහඬක් තමන් කැමති එකක් ගන්න පුළුවන්. දැන් මේක අපිට ලැබිච්ච එක වෙනස් කරගන්න බෑ. ඊළඟට තමන් කැමති සැප සම්පත් විඳින්න පුළුවන්. තමන්ට කැමති විදියට. මනාපකායි කියලා කියන්නේ ඒකයි. තමන් කැමති සැප සම්පත් විඳින්න පුළුවන්. ඉතින් අර දැන් අපි හිතමු අනේපිඬු සිටුතුමා, දුටුගැමුණු රජතුමා, සද්ධාතිස්ස කුමාරයා නේද? ඒ ඔය සක්‍ර දේවේන්ද්‍රයත් ඒ ඉන්නකොට ඊට වඩා දිව්‍ය තලයක් තමයි නිම්මාන රති දිව්‍ය ලෝකේ කියලා. ඕකේ ඉන්නෝ අපි දන්නේ කෙනෙක්. හවුද? විසාකාව. විසාකා සිටු තියෙන්නේ. දැන් බලන්න එයා උඩම දිව්‍ය තලයකට ගියා. ඒකට යන්න හේතුව මොකද්ද? දැන් අනේපිඬු සිටුතුමාටත් වඩා විසාකා එච්චර උඩට යන්න හේතුව මොකද්ද? අන්න එයා පැහැදීමෙන් යුතුව වැඩ කටයුතු කළා. දන් දීම උනත් එහෙම නැත්නම් අනිකුත් වැඩ කටයුතු උනත් පුදුම සද්ධාවකින් යුතුව බුදුරජාන් වහන්සේගේ අග්‍ර උපාසිකාව බවට පත් වුණා. අග්‍ර උපාසිකාව බවට පත් වෙනකොට අවුරුදු කීයක් වගේ ඇද්ද විසාකාවට? අවුරුදු 20යි. අවුරුදු 20කින් වගේ තමයි පත් වුනේ. අවුරුදු 7ෙන් තමයි විසාකාව බණ ඇහුවේ බුදුහාමුදුරන්ගේ. නේ බලන්නනේ. අද අවුරුදු 20කින් තනතුරක් හරි ගන්න ගියොත් එහෙම පන්සලක හරි ඔච්චර ප්‍රශ්නද නේ? අවුරුදු 20. එතකොට පින්වත්නි දැන් අවුරුදු 20න් ඒ தත්ත්වයට පත් වෙච්ච විසාකාව අවසානයේදී නිම්මාන රති දිව්‍ය ලෝකයේ ඉපදෙන්නට පුළුවන්කම තිබුණා එතුමියට. දැන් මේ කාරුණු කාරණා අපි බලාගෙන යනකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ කාන්තාවන්ට පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලම අහ ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ? වැඩිපුරම പ്രേත ලෝකවල උපදින්න කවුද කියලා ඇහුවනේ නේ. ඒතර මේ උඩටම ගිහිල්ලා තියෙන්නේ එතකොට. නේද? උඩටම ගිහිල්ලා තියෙන්නේ. අනේ පිරිසුදුනාටත් වඩා උඩට ගියා කියන්නේ ඉතින්. හිතන්නකෝ. ඒතකොට අපිට බැරිද මේක කරගන්න? පුළුවන්. එහෙනම් කොහොමද වෙන්න ඕනේ? ඒක කොහොමද අපි කරගන්න ඕනේ? ඔන්න බලන්න. විසාකාව පිළිබඳව පුංචි කතා ටිකක් අපි වර්තමානයේ ගොඩක් වෙලාවට කතා කරනවා අඩුයි. නමුත් කතා කරන්න ඕනේ. සමහර දන් දෙන දන්පතීන් දැක්කට පස්සේද කියනවා අනේ විසාකාවක් වගේ කියලා කියනවා. කියනවනේ එහෙමනේ. පිනට දහමට ලැබි නම් අපි කියනවා විසාකාව වගේ කියලා කියනවා. මේ ඇත්තටම විසාකාව කියන්නේ කවුද? පින්වත්නි විසාකාව ධනංජානි කියන සිටුවරයාගේ දුව. හරිම ලස්සන රූපයක් තිබිච්ච කෙනෙක්. මේ ධනංජානි සිටුවරයා තමන්ගේ දියණිය හරිම ලස්සනට බලාගත්තා. මහා විශාල ධනයක් තිබිච්ච කෙනෙක්. දවසක් විසාකාව ඇතුළු එයාගේ යාළුවෝ කණ්ඩායමක් දියකෙලියට ගිහිල්ලා නැවත සිටුමාලිගයට එන අතරතුරදී මගදී වැස්සක් වැටෙනවා. ඒ වැස්ස වහිනකොට එතන තියෙන අම්බලමක්. ඒ අම්බලම ඇතුළට අර ඔක්කොම කාන්තාව ටික දුවගෙන එනවා. ගෑනු ළමයි ටික දුවගෙන එනවා. විසාකාව හිමිහිට ඇවිදගෙන එනවා. වැස්සට තෙමෙනවා. නමුත් ඇවිදගෙන එනවා. මිගාර සිටුතුමාගේ පුතාට විවාහයකට කාන්තාවක් තරුණියක් හොයා
බමුණු කීප දෙනෙක් ඒ වන විට හැමතැනම ඇවිදින්න පටන් ගත්තා. දැන් ඒ බමුණෝ හෙව්වේ පංච කල්යාණිය තියෙන කාන්තාවක්. පංච කල්යාණිය තියෙන කාන්තාවක්. එතකොට ඒ පංච කල්යාණියෙන් සමන්විත වුණාට පස්සේ තමයි මිගාර සිටුවරයාගේ පුතාට මෙයාව කසාද බන්දලා දෙන්න තීරණය කරන්නේ. දැන් විවාහ හොයන අය මොනවද හොයන්නේ? පංච කල්යාණිය හොයනවා. පංච කල්යාණිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහනේ සමහරලාට. මොකද්ද පංච කල්යාණිය කියලා කියන්නේ? පංච කල්යාණි කියන්නේ කල්යාණි පහක් තියෙන්න ඕන. පළවෙනි එක තමයි කේශ කල්යාණිය. කේශ කල්යාණි කියන්නේ මොකද්ද? නිකම්ම වරලසක් නෙවෙයි. දන හිසින් පහලට කොණ්ඩේ දික් වෙන්න ඕන. එතන ඉඳලත් අඟල් 3ක් ක්‍රේල් වෙලා රැලි වැටිලා පහලට තියෙන්න ඕන. නේ? අපිට නම් දැන් පේන්න නැහැ. ඉතින් අපි දකින්න නැති හින්දාද කියලා දන්නේ නැහැ නේද? දැන් එහෙම හොයාගෙන ගියොත් එහෙම ලේසි පහසු නෑ හොයාගන්න. පළවෙනි එක මොකද්ද? කේස කල්යාණිය. ඊළඟ එක දන්ත කල්යාණිය. දන්ත කල්යාණි කියන්නේ මොකද්ද? නේද? මුතුවන් දත් දෙපලක් තියෙනවා. සුදු මුතුවන් දත් දෙක. රකින්න වටේ පිටේ අර යකා කටේ දත් හිටවපු වගේ නැතුව දත් ටික නේද? මුතු කැට වගේ සුදුවන් දත් පිහිටලා තියෙන්න ඕන ලස්සනට පිළිවෙලකට. දන්ත කල්යාණිය. ඊළඟට මාංශ කල්යාණිය. මාංශ කල්යාණිය කියන්නේ මොකද්ද? වැඩි කෙට්ටුත් නැහැ. වැඩි මහතත් නැහැ. උසට සරිලන මහතත් මහතට සරිලන උසත් තියෙන්න ඕන. සමහර ලාවට මේ සමහර උසට සරිලන මහත මහතට සරිලන උස අනවශ්‍ය විදියට තරබාරු වෙන්නවත් අනවශ්‍ය විදියට කෙට්ටු වෙන්නවත් එහෙම බෑ. මාංශ කල්යාණිය හරියට පිහිටන්න ඕන. ඊළඟ එක තමයි වයක් කල්යාණිය. වයක් කල්යාණිය කියලා කියන්නේ අවුරුදු 100ක් ගත වුණත් එයාට වයස පේන්නේ අවුරුදු 20ක් වගේ. වයස පේන්නේ නැහැ නේ. දැන් අපි කොච්චර දඟලනවද ඔක හංග ගන්නනේ. උපන්දින එනකොට කියනවද? කියන්නේ නැහනේ. පිරිමි කට්ටිය කියනවා ඔක. ගෑනු කට්ටිය කියනවද? කාන්තාවෝ කියන්නේ නැහනේ. වයස කියන්නේ ඇයි ඒ? අපි දන්නවා ඉතින් පේනවා. කියන්නේ නැහැ උනාට. වයක් කල්යාණිය කියන එක තියෙනවා. ඒ කියන්නේ වයසට ගියාට වයස පේන්නේ නැහැ. දැන් විසාකාවට වයස පේන්නේ නැහැ. එහෙම අය ඕන තරම් ඉන්නනේ. පින්වන්ත අය ඉන්නවා. වයස ගියාට වයස පේන්නේ නැහැ. වයක් කල්යාණිය. ඊළඟ එක තමයි චවි කල්යාණිය. කියන්නේ මොකද්ද? සමේ කිසිදු ලපයක් නැති සමක් තියෙන්න. කිසිම ලපයක් නැති සම. චවි කල්යාණිය. දැන් ඔන්න ඕක තමයි පංච කල්යාණිය කියලා කියන්නේ. දැන් ඔන්න මේ වගේ කාන්තාවක් හොයා ගියේ බමුණු ටික හිටිය අර අම්බලමේ. මේගොල්ලෝ දුවවල ගිහලා අම්බලමට ගොඩ වුණා. හිමිහිට ඇවිදගෙන එන විසාකාව දැක්ක ගමන් මේගොල්ලෝ දැනගත්තා කේස කල්යාණියත් මාංශ කල්යාණියත් වයක් කල්යාණියත් චවි කල්යාණියත් කියන කල්යාණි 4ම තියෙනවා දැන් මෙයාට. බමුණ දැක්ක ගමන් අඳුරගත්තා. හැබැයි එකක් දැක්කේ නෑ. මොකද්ද? දන්ත කල්යාණිය දැක්කේ නෑ. බමුණෝ මෙයා ගේ ඇතුළට ගොඩ වෙනකොටම කිව්වා හාපෝ මේ කෙල්ල කසාද බැන්දොත් වැඩි කල් යන කලින් මිනිස්සු මැරෙනවා කිව්වා. එතකොටම ඇයි බමුණ එහෙම කියන්නේ කියලා ඇහුවා. එතකොට දැක්ක මොකද්ද? කතා කරගන්න කිව්වේ මේ. දත් ටික දැක්කා. දැන් දන්ත කල්යාණියත් හරි කල්යාණි පහම තියෙනවා. ඇයි එහෙම අහන්නේ කියලා ඇහුවොත්? ඇයි එහෙම කිව්වේ කියලා ඇහුවනේ. ඊට පස්සේ කිව්වා ඔයා ආපු හිමින්නේ ආවේ. හරිම හිමින්නේ ආවේ. බැරි වෙලා හරි මහත් කසාද බැඳලා මහත්තයට කැම ටිකක් දීපු වෙලාවක මහත්තයට බත් ටිකක් ඉර වෙනවා. වතුර එකක් අරගෙන එන්න කියලා ඔයාව කුස්සියට යවනවා. ඔයා මේ ඉමීටි ගිහින් වතුර එක අරගෙන එනකොට මහත්තයා මැරිලා තියෙනවා. ඒකයි කිව්වේ එහෙම. ඊට පස්සේ කිව්වා නෑ බමුණ එහෙම කියන්න එපා කිව්වා. දුවනකොට කැත 4 දෙනෙක් ඉන්නවා කිව්වා. දුවනකොට කැත විසාකා කියන්නේ ලේසි කෙනෙක් නෙවෙයි. බලන්නකෝ බමුණන්ට කියන කතාව. දුවනකොට කැත 4 දෙනෙක් ඉන්නවා කිව්වා. ස්වර්ණාභරණයෙන් සැරසිච්ච
රජතුමා දුවනකොට කැතයි කිව්වා. ඔටුනු පළඳගත්තු රජතුමා දුවනකොට කැතයි කිව්වා. ඊළඟට සැරසුණු මංගල හස්තියා රජතුමාගේ මගුල් ලතා දුවනකොට කැතයි කිව්වා. ඊළඟට හාමුදුරුවෝ දුවනකොට කැතයි කියලා කිව්වා. ඒ වගේම කිව්වා ස්ත්‍රිය කාන්තාව දුවනකොට කැතයි කියලා කිව්වා. මේ 4 දෙනා දුවනකොට කැතයි කිව්වා. ඊළඟට කිව්වා බමුණා මේ කාන්තාව කියලා කියන්නේ හරියට මේ ගෑනු ළමයි කියලා කියන්නේ විකුණන්න තියෙන වීදුරු භාණ්ඩයක් වගේ කිව්වා. බුදුම තරම් පරිස්සම් කරගන්න ඕනේ. මේක හීරීමක් තිබුණොත් පළඳු වෙනවා කිව්වා. මේකේ කුණු මඩ තැවිරලා තිබුණොත් පළඳු වෙනවා කිව්වා. දැන් බමුණා ඔය වැස්සේ කලබලෙට අපේ අම්මලා තාත්තලා බොහොම ලස්සනට කිව්වා අපි හදලා තියෙන්නේ. හොඳට පරිස්සම් කරගෙන බලා ගන්නවා කිව්වා අම්මලා තාත්තලා. දැන් මේ වැස්සට කලබලෙන් මම දිව්වා. දුවනකොට මගේ කකුල පැටලිලා වැටුණා. අතක් කැඩෙනවා කිව්වා. අත කැඩුනට පස්සේ මං විවාහ වෙන වෙලාවේ කවුද ඇහුවා අතක් කැඩිච්ච කාන්තාවක් විවාහ කරගන්න. මං වැටුනොත් කකුලක් කැඩේ කිව්වා. එතකොට කකුලක් කැඩිච්ච කාන්තාවක් කවුද විවාහ කරගන්න. දැන් මේගොල්ලෝ හැම එක සීරීමක්වත් නැති ලපයක්වත් නැති කෙනෙක් මේ හොයාගෙන ආවේ. තුවාලයක් වෙනවා කිව්වා. එතකොට ඒකේ පාර තියෙනවා කිව්වා. කවුද එහෙම කෙනෙක් විවාහ කරගන්න. ඒක නිසා මේ කාන්තාව ගෑනු ළමයි කියලා කියන්නේ විකුණන්න තියෙන වීදුරු භාණ්ඩයක් වගේ කියලා කිව්වා. ඒක නිසා බමුණා එහෙම දුවන එක කැතයි කිව්වා. ඒ වගේම තමයි කිව්වා බමුණා කාන්තාවක් දුවනකොට ගෑනු ළමයෙක් දුවනෝ දැක්කොත් මිනිස්සු කියනවා කිව්වා එයා නම් කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් වගේ කියලා. කොල්ලෙක් වගේ කියන වචනය ගෑනු ළමයෙකුට කියව ගන්න හොඳ නෑ කියලා කිව්වා. එතකොට ඒක හොඳ නැති වචනයක් කිව්වා. ওই විදියට විසාකාව ওই කරුණු ටික පැහැදිලි කරලා දුන්නා. දුන්නට පස්සේ කියනවා ඔයා වගේ කෙනෙක් තමයි අපි හොයාගෙන ආවේ. ඒක නිසා මිගාර සිටුවරයගේ පුතාට දේනි කෙනෙක් හොයනවා. කාන්තාවක් හොයන විවාහ වෙන්න ඔයා කැමතිද? බමුණ ඒව මම දන්නේ නැහැ. ඒව අපේ තාත්තත් එක්ක කතා කරගන්න කිව්වා. ඒ තීරණ ගන්නේ තාත්තයි අම්මයි කිව්වා. බලන්න කොච්චර වටිනවද කියලා. දැන් ගිහිල්ලා ධනංජානි සිටුවරයා මහා ධනවන්ත සිටුවරේ ධනංජානි සිටුවරයාත් එක්ක කතා කළා. කතා කරලා දැන් මගුල තීන්දුව කරා. මිගාර සිටුවරයාගේ පුතාට කසාද බන්දලා දෙන්න තීන්දුව කරා. එහෙම තීන්දුව කරපු වෙලාවේ දැන් ඔන්න මංගල්‍ය තීන්දුවයි විසාකාව ගෙදරින් යන්න ලෑස්ති. ධනංජානි සිටුවරයා කතා කරලා විසාකාවට උපදෙස් කීපයක් දෙනවා. දැන් මිගාර සිටුවරයාත් ඕක දැන් අහගෙන ඉන්න එහා පැත්තේ. ධනංජානි සිටුවරයා විසාකාවට කියනවා දුවේ ඔබ ගියාට කමක් නැහැ. ගින්දර එහෙම දෙන්න එපා කිසි කෙනෙකුට කිව්වා. ගේ ඇතුලේ තියෙන ගින්දර ඩිංගක්වත් දෙන්න එපා කාටවත්. දැන් මිගාර සිටුවරයා කල්පනා කරන කොච්චර සල්ලි තිබුණා මහා පෙරේත සිටුවරයෙක්ද කොහෙද? ගින්දර නිකක් දෙන්නේ නැතේ. අපි නම් කොච්චර දෙනවද? ගෙදර තියෙන ගින්දරට ගිනි කූරක් දෙන්න බැරි නම් කොච්චර ලෝභයක්ද? ඒ වුණාට ඉතින් සල්ලි ගොඩාක් තියෙන හින්දා ධනංජානි සිටුවරයාට මගුල තීන්දුවයි. පොඩ්ඩක් අප්සෙට් වුණා. එනට තීන්දුවයි මගුල. ඊට පස්සේ කිව්වා පිට තියෙන ගින්දරත් ගෙට ගේන්න එපා කිව්වා. දැන් මෙයා කල්පනා කරන මොකක්ද අනේ ඊළඟට දෙන මිනිස්සුන්ට දෙන්න කිව්වා. නොදෙන මිනිස්සුන්ට දෙන්න එපා කිව්වා. දෙන මිනිස්සුන්ටත් නොදෙන මිනිස්සුන්ටත් දෙන්න කිව්වා. ගිනි දෙවිය පුදන්න කියලා කිව්වා. දැන් මේ ඔක්කොම අහගෙන ඉන්නව කවුද? මිගාර සිටුවරයා. සුවසේ වාඩි වෙන්න කිව්වා. සුවසේ නිදා ගන්න කිව්වා. සුවසේ කෑම කන්න වගේ කරුණු 10ක් කිව්වා. දැන් මිගාර සිටුවරයා කල්පනා කරනවා අනේ මන් දන්නේ මෙච්චර ධනිය තිබිලත් පුදුම මිනිස්සු කරන්න දෙයක් නැහැ මගුල තීන්දුවයි. දැන් ඔන්න විසාකාව ගෙදර ගියා. මිගාර සිටුවරයාගේ ගෙදර ගියා. පුතාව කසාද බැඳලා. ගිය දවසේම මංගල රාත්‍රියේ ගත කරන දවසේ රෑ 12ට විතර ගෙයින් එළියට ගියා මෙයා. මේක දැක්ක කවුද? මිගාර සිටුවරයා. දැන් මෙයාට හරි ප්‍රශ්නේ. එහෙම යන්න හොඳයිද? බලන්නකො මංගල රාත්‍රියේ ගත කරන වෙලාවෙම මෙයා ගියානේ එළියට. ගොඩක් වෙලා ගියාට පස්සේ අතුල්ට ආවා.
දැන් ටිකක් අප්සෙට් ඉතින්. හිත පොඩ්ඩක් කැඩිලා තියෙන්නේ. නමුත් ඉතින් මගුල තීන්දුයි ධනංජානි සිටුවරට ගොඩක් ධනය තියෙනවා. අත්තරින්න විදියක් නැහැ. ඉවසගෙන හිටියා. දවසක් ඒ ගෙදර මේ මිගාර සිටුවරයා මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කියන්නේ නිගණ්ඨනාත පුත්තල තමයි ඇසුරු කරේ. දවසක් නිගණ්ඨයෝ පිරිසක් ආවා අර ගෙදර දානි වළඳන්. ඒ වෙලාවේදී මිගාර සිටුවරයා විසාකාවට කතා කළගෙන දේනිය අපේ රහතන් වහන්සේලා වැඩම කළා කිව්වා. දැන් විසාකාව කියන්නේ කොච්චර බුදුහාමුදුරන්ට සමීප කෙනෙක්ද? රහතන් වහන්සේලා දැන් කාලෙකින් දැක්කෙත් නැහනේ. ටික දවසකින් දැක්කෙත් නැහැ. මොකද එයා මිත්‍යා දෘෂ්ටික ගෙදරකට ආයි. රහතන් වහන්සේලා වැඩියා කියපු ගමන්ම දුවගෙන ගියා බලන්න. යනකොට දැක්කේ කවුද? නිගණ්ඨයෝ වෙනවා. චීනුදකින් කියලා කිව්වා. කියවුණා විසාකාවට. මේ රහතන් වහන්සේලාද කියලා. දැන් ධනංජානි සිටුවරයට මිගාර සිටුවරයට දැන් ලැජ්ජාව දැන්. ඊට පස්සේ නිගණ්ඨයන්ටත් හොඳටම කේන්ති ගියා. ඊට පස්සේ කිව්වා මහා මූසලියක් ඕයි ගෙදරට ගෙනල්ලා තියෙනවා. මහා මූසලියක් ඕයි ගෙදරට ගෙනල්ලා දෙන්නේ. ඉක්මනට ගෙනිහින් දාන්න කිව්වා. හැබැයි කිව්වට මිගාර සිටුවරයට එහෙම ගෙනිහින් දාන්න බෑ. ධනංජානි සිටුවරය කියලා කියන්නේ මහා ධන සම්පත්තියක් තියෙන කෙනෙක්. ඊළඟ දවසේ උදේ ඊටාම රසවත් කිරිබතක් හදලා මිගාර සිටුවරයා කිරිබත වළඳනවා. ඔන්න වෙලාවේ හාමුදුරන් වහන්සේ නමයක් වැඩිය පිණ්ඩපාතට. ඒක දැක්කා විසාකාව. දැන් ධනංජානි මිගාර සිටුවරයා දැක්කේ නෑ වගේ දැන් එයා කිරිබත් කනවා. ඔක බලන් ඉඳලා විසාකාව කියනවා ස්වාමීනි අපේ මාමණ්ඩි පුරාණි වළඳනවා කිව්වා. දැන් පුරාණි කියන්නේ මොකක්ද? පුරාණයි කියන්නේ පරණයි. පුරාණි වළඳනවා පරණයි. කියන්නේ පරණ දෙයක් කනවා කියලා කිව්වේ. පුරාණි වළඳනවා කියලා කිව්වා. දැන් පරණ වෙච්ච බත් කන දැන් පිළුම් බත් වගේ පරණ දෙයක් නේද? පරණ දෙයක් කනවා කියලා කිව්වහම පස්සේ මේ සිටුවරයට හොඳටම කේන්ති ගියා. හොඳටම කේන්ති ගිහිල්ලා දැන් විසාකාවත් එක තිවිච්ච තරහ වැඩි වුණා. වැඩි වෙලා කිව්වා අදම මේ ගෙදරින් ඵලයක් කිව්වා. විසාකාවට. ඊට පස්සේ විසාකාව එහෙම කියනවා. එන්න කියන වෙලාවට එන්නයි යන්න කියන වෙලාවට යන්නයි එහෙම කරන්න බෑ කිව්වා. මටත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා කිව්වා. ඒගොල්ලොන්ට කියලා මේක තීන්දුව කරලා ආවනම් එන්න කියන වෙලාවට යන්නයි යන්න කියන වෙලාවට එන්න කියන වෙලාවට එන්නයි යන්න කියන වෙලාවට යන්නයි මං සූදානම් නැහැ කිව්වා. දැන් අපි නා මන්නේ පොඩි ප්‍රශ්නයක් ඇති වෙච්ච එකම දුවගෙන යනවා නේද? ඊට පස්සේ විසාකාව කියනවා මම මෙහෙම ගෙදර ගියොත් තාත්තයි අම්මයි අනිවාර්යෙන්ම හිතනවා මගේ වැරද්දක් හින්දා තමයි ඒ ගෙදර ඉන්න බැරි වුනේ කියලා. එහෙම හිතන්නේ නැද්ද? සාමාන්‍ය කාන්තාවක් දුවගෙන ආය අනිත් පැත්ත හැරිලා අම්මා තාත්තලා ගෙදර ගියොත් මටත් ඉන්නවා අම්මලා තාත්තලා කවුරුවත් නැtei කියලා හිතුවද කියලා අනිත් පැත්ත හැරිලා ගියොත් මොකද හිතන්නේ? එතකොට ඔය එයාගේ වැරද්දක් තියෙන හින්දානේ ගියේ කියලා කියනවා. ඒව නැත්තම් අම්මයි තාත්තයි කියන මොකක් හරි දැන් මේ සමහර වෙලට කතා කරනකොටත් කියනවා ඔයාට බැරි නම් ඔන්න දමල ගහලා ගෙදර එන්න කියලා කියනවා නේද? වතුර වීදුරුව දීලා මල් දාලා බෑනට වතුර පෝලා ගත්තු කට්ටිය බැරි නම් එන්න කියලා කියනවා. ඒ තමයි හැටි. මෙයා කියනවා යන්නේ නැහැ මං කියලා. ඊට පස්සේ කියනවා මගේ තාත්තා මං ගෙදරින් එනකොට නඩුකාරයෝ නැත්තම් පෙරකදවරුවෝ 8 දෙනෙක් මාත් එක්ක එව්වකෝ. දැන් අර මේ මිගාර සිටුවරේ කියනවා විසාකාවගේ බෙල්ලෙන් අල්ල එළියට දාන්න කියලා දාසියන්ට කියන කතා කරලා. ඉතින් ඔක්කොම ආපු අය ඉන්නේ විසාකාවත් එක්ක ආපු කට්ටිය. කවුරුත් එළියට දාන්නේ නැහැ. විසාකාවට පුදුම ලැබීමක් තිබුණා. දැන් දෑවැද්දට කහවණු පෝර කවරයක්කින් භාගයක් දාන්න හදනකොට ඉබේම වැටෙන පෝර කවරෙම. දැන් ගවයෝ 100ක් ගව ගාලා ඇරලා 100ක් විසාකාවට දෙනකොට දවස්වල තියෙන ගව සම්පත්තියනේ. ගවයෝ ඉන්නවා කියලා කියන්නේ ලොකු ධනයක් ඒක. ගවයෝ 100ක් දෙනකොට තව 100ක් ගාලා කඩාගෙන එනවා. ඒ විසාකාවට පුදුම ලැබීමක් තුන. ඒක හේතුව දන්නවද? ස්වාමීන් වහන්සේලා දානි වළඳනවට ස්වාමීනි වළඳන්න මේව ගුණයි මේව රහයි කිය කියා වළඳවනවා.
බුදුම සද්ධාව තුළ මේවා ගුණයි මේවා රහයි වළඳන්න කියලා කියනනේ. ඔයත් සමහරලාට එහෙම කියනවනේ පන්සලට දාන ගෙනහිල්ලානේ. මේවා රසයි මේවා ගුණයි නේද? මේ ගමේ ලෝලු එහෙම කියලා කියනවනේ. ගමේ පළතුරු මේ ගෙදර වත්තේ හැදුනේ ගුණයි රසයි කියා වළඳවන. විසාකාව එහෙම කරපු නිසා බලන්නකො ලැබීම. ගාවියෝ 100ක් දෙනකොට තව 100ක් ගාල් කඩාගෙන එනවා විසාකාව ළඟට. ඒ තරම් ලැබීමක් තිබුණා. එයා සද්ධා සම්පන්නයි. දැන් මේ පෙරක දොරුව නැත්තම් නඩු විසඳන 8 දෙනෙක් දීලා තිබුණා. මිගාර සිටුවරයා. මේ 8 දෙනා දාලා අපි මේ නඩුව විසඳමු කිව්වා. නඩුව විසඳලා අපි ගෙදර යන එක තීරණය කරමු කිව්වා. ඊට පස්සේ හා කිව්වා දැන්. මිගාර සිටුවරයා ඔන්න දැන් නඩුව පටන් ගත්තා. පළවෙනි එක කිව්වා අර නඩුකාරයන්ට මේක කිව්වකෝ මට අසුචි වළඳනවා කියලා. ඊට පස්සේ විසාකාව කිව්වා මේ මාමණ්ඩි බොරු කියන්න එපා. මම එහෙම කිව්වේ නෑ. මං කිව්වේ මොකක් වළඳනවා කියලාද? පුරාණි. මම කිව්වේ පුරාණි වළඳනවා කියලා. මොකද්ද පුරාණි කියන්නේ? පරණ වෙච්ච දේ. නෑ පරණ වෙච්ච දේ නේ පුරාණි කියලා කියන්නේ. පෙර පිනට ලැබිච්ච දෙයක් අපේ මාමණ්ඩි කනවා කියලා කිව්වේ. මේ කන කිරිබත මේ ආත්මේ කරගත්තු පිනක් නිසා මේ මාමණ්ඩියට ලැබිච්ච එකක් නෙවෙයි. පෙර ආත්මේ කරපු පුරාණේ කරපු පිනක් නිසායි කන්න ලැබුණේ. නේ? බලන්නනේ. අපේ අයත් කොච්චර ඉන්නවද බලන්නකො පුරාණේ වළඳන අය. සමහර මහත්තුරු කිසිදු දානයක් දෙන්නේ නැතුව Tamanට ලැබිච්ච දේ කකා බිබී ඉන්නවා. සමහර නෝනලත් එහෙමයි. දරුවෝ පුරාණේ වළඳන අය නම් කොච්චරක් ඉන්නවද බලන්න. පෙර පිනට ලැබිච්ච නිසා ඒක පාවිච්චි කරනවා ආයෙ අලුතින් කරගන්නේ. අන්න විසාකාව මොකද්ද පුරාණේ වළඳනවා කියලා කිව්වේ. මාමණ්ඩි එයා මිත්‍යා දෘෂ්ටිකයි. මෙයා දන් දෙන්නේ නැහැ. අර ස්වාමීන් වහන්සේ අතන ඉන්නකොට වැඩ ඉන්නකොට එයා සද්දනුක දැක්කේ නැහැ වගේ කනවා. ඒ නිසා තමයි පුරාණේ වළඳනවා කියලා කියන්නේ. දැන් වැඩේ ෆේල්ද. නඩුවෙන් ෆේල්. පළවෙනි චෝදනාව හරි. දැන් ඊට පස්සේ දැන් ඒකෙන්ම වැඩේ විසඳ ගන්නනේ මිගාර සිටුවරේ හිතුවේ. ඒකෙන් විසඳ ගන්න බැරුණා මොකද වෙන්නේ? අපිටත් පළවෙනි එකකින් බේර ගන්න බැරි වුණොත් එහෙම පළවෙනි නඩුව පරාද වුණොත් එහෙම මොකද කරන්නේ? ඇපිල් කර පරණ දේවල් ඇද ඇත දානවනේ. දැන් ඔන්න මිගාර සිටුවරයා අදිනෝ දැන් අර නඩු ටික. ඊට පස්සේ කියනවා තව එකක් තියෙනවා. කසාද බැඳලා මේ ගෙදෙට්ට ආපු පළවෙනි දවසේ රෑ 12ට විතර කොයිද පැන්නේ කියලා ඇහුවා. මම බලාගෙන කිව්ව හිටියේ. ඒක වටිනවද ඇහුවා. ඊට පස්සේ කියනවා මාමණ්ඩි මම සිරියාන ඉන්න වෙලාවේදී අස්සෝගාල පැත්තෙන් සද්දයක් ඇහුණා කිව්වා. මම දුවගෙන ගියා කිව්වා ඒ සද්දේ මොකද්ද කියලා බලන්න. වෙලඹකට පැටියෙක් හම්බෙන්න හැදුවා. මම මේ වෙලඹ පැටිය හම්බෙනකම් වතුර දීලා සාත්තු කරලා පැටියා හම්බුණාට පස්සේ එයා ගාලෙන් තියලා මං ගෙට ආවා කිව්වා. ඒක වැරද්දක්ද කියලා ඇහුවා. ඇත්තටම එදා හම්බෙච්ච අස්සෝ පැටියෙකුත් හිටියා. ඒක වැරද්දක් නෙවෙයි. ඒ නඩුවත් දැන් ඒ චෝදනාවෙනුත් නිදහස් වුණා. ඊළඟට කිව්වා හිතන්න එපා අපි මේ ලෝභකම් කරන සිටුවරයෝ කියලා අපිට ඔයාගේ තාත්තට තරම් නෑ තමයි. ඒ වුණාට අපිට තියෙන ඉතින් ඔයාගේ තාත්තා ඔයා එනකොටම කිව්ව නේද? ගේ ඇතුලේ තියෙන ගින්දර ඩිංගක්වත් කාටවත් දෙන්න එපා කියලා. අන්න ඊළඟ ප්‍රශ්නේ අදගත්තා දැන්. ඊට පස්සේ කියනවා මාමණ්ඩි අපේ තාත්තා එහෙම ලෝභ කෙනෙක් නෙවෙයි. අපේ තාත්තා කිව්වේ ඔහොම කතාවක් නෙවෙයි. අපේ තාත්තා කිව්වේ ගේ ඇතුලේ තියෙන ගින්දර පුතේ එළියට දෙන්න එපා කියලා. ගෙදර තියෙන ප්‍රශ්න, මහත්තයාගේ ප්‍රශ්න, නැන්දම්මගේ ප්‍රශ්න, මාමණ්ඩිගේ ප්‍රශ්න, නෑනලාගේ ප්‍රශ්න එළියට දෙන්න එපා කිව්වා. එහෙම දුන්නොත් එහෙම ඒක හරි නරකයි කිව්වා. නිසා ගේ ඇතුලේ තියෙන ගින්දර ඕව තමයි කිව්වා. නේද? දැන් බලන්නකොනේ වර්තමානයේ නම් ඔහේ එළියට පැන්න ගමන් කීදක බලන්නකො මහත්තයාට කොච්චර බයිනවද? නෝන ගැන කොච්චර විවේචනය කරනවද? ආගෙන ඉන්න අය ඒත් එහෙමයි. අනේ අපේ මහත්තයත් ඔහොම තමයි කියලා කියනවා. ඒගොල්ලොත් එක් කරගන්න. ගේ ඇතුලේ තියෙන ගින්දර එළියට දාන්න එපා කියලා කිව්වා. කියන්නේ ඒගොල්ලන්ට දොස් පවරන්න එපා. Taman ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ඕන කියලා කිව්වා. ඊළඟට දැන් ඒකත් කිව්වා. ඊළඟට එතකොට කිව්වේ දැන් එළියෙන් ගේන්න එපා කියලා ගේ ඇතුළට. ඊට පස්සේ කිව්වා අනුන්ගේ ප්‍රශ්න එළියේ ඔයාගේ මහත්තයා මෙහිමයි. ඔයාගේ නෑන්දම්ම මෙහිමයි. ඔය නෑන මෙහිමයි කියලා එළියේ මිනිස්සු කියයි කිව්වා. ඒ වගේ ඇතුළට අරගෙන යන්න. ඕක ගෙනහිල්ල තියාගන්න නැද්ද ගේ ඇතුළේ? ආගෙන ඉන්නව සමාදාසට. ආගෙන ඉඳලා මොකක් හරි ප්‍රශ්නයක් ඇදිච්ච ගමන්ම මොකද කියන්නේ? මට ආරංචි ගමේ මිනිස්සුත් කිව්වා මම මෙච්චර කාලයක් නොකිය හිටියට මේමයි කියලා ඕන්න පැටිකිරිය කියන්න පටන් ගන්නවා. සමහරවිට ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. බොරුවක් වුණොත් කවුද කිව්වේ? අගිස්සවන්න ගියා ඔන්න ප්‍රශ්නේ.
ආන්න ඒක තමයි මාමණ්ඩි කිව්වේ එළී තියෙන කුණු ගොඩවලුත් ඇතුළට ගේන්න එපා කියලා. ප්‍රශ්න ඒව වැඩක් නැහැ කිව්වා. මට වටින්නේ ඕගොල්ලෝ ඉන්න විදිය කිව්වා. දෙන්නන්ට දෙන්න කිව්වා. යමක් ඉල්ලගෙන ආයි ගෙනත් දෙන කෙනෙකුට දෙයක් දෙන්න කිව්වා. ඕන තරම් අය ඉන්නෝනේ. ණයක් ඉල්ලගෙන උනත් සඳුදට දෙන්නම් කිව්වා නම් සඳුදටම දෙනවා. එහෙම දෙන්නේ නැත්තම් දෙන්නන්ට දෙන්න කිව්වා. ඒ වගේ කියපු දවසටම දෙන අයට දෙන්න කිව්වා බය නැතුව. මහත්යකින් හරි කාගෙන් හරි අරගෙන දෙන්නේ. එතකොට ඒක දෙන්නකෝ දැන් ඉන්නේ විසාකාව ටිකක් අරන් ආව තමයි. නමුත් ඉන්නේ මිගාර සිටුවරයාගේ මාලිකාව. දෙන්නන්ට දෙන්න කිව්වා. ඊළඟට කිව්වා නොදෙන්නන්ට නොදෙන්න කිව්වා. සමහරව අරගෙන ගිහිල්ලා ආයෙ පැත්ත පළාතක එන්නේ නැහැ. දැක්කහම හැංගෙනවා. අයින් වෙනවා. පේන්නවත් එන්නේ නැහැ. ෆෝන් එකත් ඕෆ් කරනවා. නේ? එහෙම කරනවනේ. ඒ වගේ අයට දෙන්න එපා කිව්වා. බේර ගන්න බෑනේ. දීලා ඉවරෙකුත් නැහැ. පාඩුව විතරයි. අපහාසෙ, නිന്ദා, අමාරු වැටෙන කොච්චරක්ද? ඊළඟට කිව්වා දෙන්නන්ටද නොදෙන්නන්ටද දෙන්න කිව්වා. දැන් සමහර අය ගෙනල්ලක් දෙනවා. සමහරලාට දෙන්නෙත් නැහැ. දැන් මේ කාගේ පැත්තේ කට්ටිය ගැනද මේ කියන්නේ? කාගේ පැත්තේ කට්ටිය ගැනද මේ කියන්නේ? දැන් විසාකාවගේ නැන්දම් මහත්යගේ පැත්තේ කට්ටිය ගැන. මහත්යගේ පැත්තේ කට්ටිය ආශ්‍රය කරනවා කියන්නේ ලේසි නෑ වැඩි. ඉතින් මහත්යට සලකන්නත් ඕනේ, යාගේ නෑයන්ට සලකන්නත් ඕනනේ. ඒ වැඩේ හරි ලේසි වැඩක් නෙවෙයි. එතකොට කිව්වා දෙන්නන්ටද නොදෙන්නන්ටද දෙන්න කිව්වා. සමහර අය දෙනවා, සමහර දෙනවා නොදී ඉන්නවා. හැබැයි ඒ වගේ අය නිසා මහත්යගේ පැත්තේ කට්ටිය නිසා මේගොල්ලොන්ට කොහොමද සලකන්න කිව්වේ? රුපියල් 100ක් කිල්ලුවොත් නොදී ඉන්න එපා කිව්වා. අනේ 100ක් නන් නැහැ 25ක් දෙන්න කිව්වා. 25ක් නම් දෙන්න පුළුවන්. එතකොට පාඩු වුණත් කීයද පාඩු වෙන්නේ? 25යි. නැත්නම් 75ක්ම පාඩු වෙනවා. 75ක් බේර ගන්න පුළුවන්. දෙන්නන්ටද නොදෙන්නන්ටද දෙන්න කිව්වා. සුවසේ ඉඳ ගන්න කිව්වා. ඒ කියන්නේ නැන්දම්මට මාමණ්ඩිට ඉන්න තැනක් හදලා වාඩි වෙන තැනක් තියලා මහත්යටත් වාඩි වෙන තැනක් ඉතුරු කරලා ඔයා වාඩි වෙන්න කියලා කිව්වා. එතකොට නැන්දම් ආවත් මාමණ්ඩි ආවත් මහත්ය ආවත් යට නැගිටින්න ඕනේ නැහැ. සුවසේ නිදා ගන්න කිව්වා. සුවසේ නිදා ගන්න කිව්වේ මොකද? ලයිට් ටික ඕෆ් කළාද? දොරවල් ටික වහලාද? මහත්යගේ බෙහෙත් ටික දුන්නාද? නැන්දම්මට බෙහෙත් ගෙනිහිල්ලාද? වතුර එක ළඟින් තියලාද නේ? එහෙම නොතිබුණොත් ඒ මහරයා ගෑ ගහන ඕනේ. වතුර එක ඕන, බෙහෙත් ටික ඕන, ජනේලේ වහලා නැහැ, අර ලයිට් ටික ඕෆ් කළා නැහැ කොහොම සුවසේ නිදා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා එහෙම කරන්න කියලා ඒකෝ ඒ කිව්වේ. සුවසේ කෑම කන්න කිව්වා. ඒ කියන්නේ ගෙදර හැමෝටම කන්න දීලා නැන්දම්මගේ කොටසත් වෙන කළා මාමණ්ඩිගෙත් වෙන කළා මහත්යටත් කෑම දීලා ළමයින්ටත් කෑම දීලා නේද? ගෙදර ඉන්න බල්ලට පූසට පවා කෑම ටික දීලා ඊළඟට ඔයා කෑම කන්න කියලා ඔයාගේ ටික ඉතුරු කරගෙන. ඉතින් මේ වගේ කරුණු 10ක් කිව්වා. දැන් මේ කාරණා 10ම පැහැදිලි කරලා කිව්වා. දැන් මං වැරදි නම් කියන්න කිව්වා. දැන් යනවා කිව්වා. ඊට පස්සේ දැන් මේ ටික කිව්වට පස්සේ මිගාර සිටුවරගේ හිත පැහැදුනා. විසාකාව පුදුමයි. එක දිගටම කියෙව්වා. ඔය නඩු ටික ඔක්කොම විසඳගත්තා. අපි නා දමල ගහලා යනවනේ යන්න. එයා එහෙම කරේ නැහැ. එයා හරි නුවණයි. පුදුම ශක්තියක් එයාට තිබුණේ. දැන් අවසානයේදී මොකක්ද උනේ? දැන් විසාකාව යන්න හදනවා. දැන් මං මාමණ්ඩි මේ ගෙදරින් යන්නේ නිවර්දි පුජ්‍යලයක් වෙලා කිව්වා. නිසා ඔයාට ඕන දෙයක් කියන්න පුළුවන්. එතකොට කොහොමද දුව යන්න එපා කියලා වැන්දා. අන්න මිගාර සිටුවරයා විසාකාවට වැන්දා. ඒ නිසා යා එතන ඉඳලා මිගාර මාතා බවට පත් වුණා. ඊළඟට සමා වෙන්න කියලා කිව්වා. ඊට පස්සේ විසාකාව කියන මගෙන් සමාව අරගෙන වැඩක් නැහැ. අපේ තාත්තගෙන් සමාව ගන්න කිව්වා. ඊට පස්සේ මහා මං ධනංජානි සිටුවරේ හම්බෙලා හෙට සමාව ගන්නම් කිව්වා. නෑ මගේ තාත්තයා නෙවෙයි කිව්වා. එහෙනම් මගේ තාත්තා තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ කිව්වා. බුදුහාමුදුරන්ගෙන් සමාව ගන්න කිව්වා. මහා ගන්නම් කිව්වා. ඊළඟ දවසේ මහා දානයක් ලෑස්ති කළා. විසාකාව බලන්න බුදුහාමුදුරුන් මාලිකාවට වැඩම කරගත්තු විදිය ලේසි නෑ. දැන් නිගන්ට අය මිගාර සිටුවරයට කියනවා මේ සිටුවරයා ඔය බුදුහාමුදුරන්ගේ දිහා බලන්නවත් එපා ඇස් දෙක ඇරලා. මහා මායාකාරයෙක් වගේ ඔයා ඇදිලා යයි කියලා කිව්වා. ඇත්තටම මිගාර සිටුවරයා වෙන තැනක ඉඳගෙන බණ ඇහුවේ. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මිගාර සිටුවරයට එක කරගෙන ඉන්න බැරි වෙලා බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකයෙක් බවට පත් වුණා. අන්න මිගාර මාතා බවට
පත් වුණා විසාකාවගේ මාමණ්ඩිය. බලන්නකො බුදුදහමට යොමු කරගත්තු ආකාරය. ඒ වගේ ගත්තට පස්සේ ඒ විදියට මහලතා ප්‍රසාදනී පළඳනාවක 9 කෝටියක් වටින ඇත්තු 7 දෙනෙක් ශක්තිය ඕන එක දරා ගන්න විසාකාවට ලැබුණා. ඒ වගේම විසාකාවට දරුවෝ හිටිය පිරිමි ළමයි 10 දෙනෙක්. ගෑනු ළමයි 10 දෙනෙක්. දරුවෝ 20ක් විසාකාවට. විසාකාවගේ පරපුර විතරක් හිටිය 8000 ගාණක්. අනේ ලංකාවේ ඉපදුනා නම් කොච්චර වටිනවයිනේ. අපිට එක්කෙනෙක් දෙන්නේ නැහනේ. ඉතින් බලන්න ඒ වගේ පින්කම් කරපු විසාකාව අවසානයේදී මරණින් මත් ඉපදුනේ කොහෙද? නිම්මාන රතියේ. මනාපකාය දිව්‍ය ලෝකෙ ඉපදුනා. බලන්න කාන්තාවක් වෙලා දැඩිසේ සද්ධාවෙන් වැඩ කටයුතු කරපු නිසා එයා ඉපදිච්ච තැන. එහෙනම් പ്രേත ලෝකවල උපදින්න ඕනද? ඕනේ නෑනේ. ඉතින් ඔය කියන විදියට නේද අපි දැන් මගුල් ගෙදරක ගියත් කතාවක් පවත්වනකොට විසාකාව ගැන කියන්නේ. ඕවා කියන්නේ නෑ. වෙන දේවල් නේ කියන්නේ වෙයි ගිහිල්ලා කියන්න 100ක් ඇත්තෙන්නේ නෑනේ සමහරුන්ට. නිසා මේ වගේ වැදගත් දේවල් දියණිවරුන්ට විවාහ වෙන්න ඉන්න අයට කොච්චර දේවල් ගන්න තියෙනවද බුදුදහම ඇතුලේ. ඉතින් අද මේ ධර්ම දේශනාව සිද්ධ කළේ ඒක නිසා. ඒ නිසා බුදුරජාන් වහන්සේ හැම වෙලාවම තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං කියලා මනාපකායේ දිව්‍ය ලෝකේ නිම්මාන රතේ දිව්‍ය ලෝකේ විසාකාවට පෙන්නවා. ඒ නිසායි නිම්මාන රතේ දිව්‍ය ලෝකේ ගිහිලා උප්පරිම සැප සම්පත් විඳින කෙනෙක් බවට විසාකාවපත් උනේ. ඒ නිසා අපිට බෞද්ධ කාන්තාවන් හැටියට බෞද්ධ දූවරු හැටියට මේක ආදර්ශයකට ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා නිතරම උත්සාහ කරන්න යහපත් විදියට වැඩ කටයුතු සිදු කරන්න. සද්ධා සිතින් යමක් පූජා කරන්න. නිසා උනන්දුවෙන් ඒ කටයුතු සිදු කරන්න. නිසා අපිට මේ බුදුදහම ඇතුලේ නැත්තම් මේ බුද්ධ කාලය ඇතුලේ මේවා අපිට වැළකීලා යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා යහපත් විදියට කටයුතු කරලා හොඳින් මේව තේරුම් අරගෙන ජීවිතයට එකතු කරගෙන ජීවිතේ දිනන්නට වැඩ කටයුතු සිද්ධ කරගන්නට කියලා මේ වෙලාවේදී මේ අනුශාසනාවෙන් මතක් කරනවා. අද දවසේ දායකත්ව ධර්මානුශාසනාවට ලැබුණු කාල සීමාව නිමාවටපත් වෙන නිසා ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. දායකත්වයෙන් කටයුතු කරන්න තිබුණ ගල්කිස්ස පින්තාලිය පාරේ පදිංචි උදයකාන්ති අබේසේකර මහත්මිය, උත්පලා අබේසේකර දියණිය සහ සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් එකට එක රාශි වෙලා අද දවසේදී මේ පින්කම සිද්ධ කරා. සාමු විනිසුරු සරත් වේලාරත්න මහත්මයා මියගොස් වසරක් ගත වීම නිමිති කරගෙන එතුමාට පින් අනුමෝදන් කරන්න. සහෝදරයන් දෙදෙනා දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු කොටගෙන වර්ග පරම්පරාගත සියලු මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට අද දවසේදී මේ පින්කම සිදු කරා. සියලු මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා ආයිති භවයේ සූපත් වෙත්වා උතුම් නිවනෙන් සැනසීම ළඟා කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති අති ගෞරවනීය නායක හම්දුරන් වහන්සේ ඇතුළු කොටගෙන බෞද්ධ ආමාත්‍යාලයේ කාර්ය මණ්ඩලයේ හැම සියලු දෙනාටමත් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපෝ ලංකාවාසී ලෝකවාසී පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් දායකත්වයෙන් කටයුතු කරපු පින්වත් හැම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ජීවිත වාසනාවන්ත වේවා. නිදුක්ඛී නිරෝගී චිර ජීවිත ගත කරන්නට මේ සියලු කුසලානිසංසයන් හේතු වාසනා වේවා. උතුම් නිවනින් සැනසීම ළඟා කර ගැනීමට මේ පින්කම පාරමිතා ධර්මයක්ම වේවා කියලා අවසාන වශයෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා විවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සංපatti සග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිච්ඡතෝ. හැම දිනාටම තුනුරුවන් සරණයි.